ආයුබෝවන් අද අපි දුෂ්ටාවිතාවේ පොයිසන් සමීකරණය සහ ඒ ආශ්‍රිත අභ්‍යාස ටිකක් බලමු. ඒතර අපි කලින් වීඩියෝ එකේදී දුෂ්ටාවිතාවේ ස්ටොක් සමීකරණය සහ නිව්ටන් සමීකරණය නිව්ටන්ගේ සමීකරණයේ ආශ්‍රිත අභ්‍යාස සිද්ධාන්ත විස්තර කරලා දුන්නා. හරි. අපි බලමු පොයිසන් සමීකරණයෙන් අපිට වැදගත් වෙන පොයිසන් සමීකරණය වැදගත් වෙන්නේ නලයක් තුලින් දුෂ්ටාවිතාරලයක් ගමන් කරන විට හරස්කඩ වර්ගඵලයේ කුඩා නලයක් තුලින් දුෂ්ටාවිතාරලයක් ගමන් කරන විට පරිමාව ගලා යාමේ ශීඝ්‍රතාවය රඳා පවතින සාධක තියෙන සූත්‍රය නැත්නම් පරිමාව ගලා ශීඝ්‍රතාවය හොයාගන්න පුළුවන් සූත්‍රය. ඒකෙදි අපි නලයක් මෙහෙම හිතමු. මේ විදිහට කේශික නලයක් තියෙනවා. මේක ඇතුලෙන් තරලයේ ගමන් කරනවා. ඕගොල්ලෝ දන්නවා මීට කලින් ඉගෙන ගත්තා වැඩිම වේගයක් තියෙන්නේ හරියටම මේ අක්ෂ ඔස්සේ ගමන් කරන තරලයට. ඊට පස්සේ මේකේ මෙතන පීඩනය P1 මෙතන පීඩනය P2 මෙයාගේ දිග L නලය R කියලා හිතමු. ඒතර පරිමාකරණ ශීඝ්‍රතාවය V බෙදීම T පරිමාකරණ ශීඝ්‍රතාවය සමානයි පයි බෙදීම 8 R වල 4 බලය පීඩන අනුක්‍රමණය බෙදීම දුෂ්ටාවිතාවය. අපි දන්නවා නලය වැඩි වුණොත් පරිමාකරණ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. දුෂ්ටාවිතාවය වැඩි වුණොත් පරිමාකරණ ශීඝ්‍රතාවය අඩු වෙනවා. පීඩන අනුක්‍රමණය කියන්නේ මෙතන තියෙන පීඩන අනුක්‍රමණය වැඩි වුණොත් පරිමාකරණ ශීඝ්‍රතාවය වැඩි. ඉතින් මේ සමීකරණය ඔයගොල්ලෝ මාන විශ්ලේෂණය මගින් ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි රඳාපවතින සාධක අපි දෙන්න ඕන. ඊට අමතරව මෙතන තියෙන නියතය පයි බෙදීම 8 කියන එකත් අපි දෙන්න ඕන. හැබැයි ඔයගොල්ලන්ට අනුකල්පනය පිළිබඳ වඩා හොඳ දැනුමක් තිබුණොත් ඔයගොල්ලන්ට පුළුවන් ඒක විශ්වවිද්‍යාලයේදී ඔයගොල්ලෝ ඉගෙන ගනිවි මේ සමීකරණය අනුකල්පනය සුරේ ඔප්පු කරන විදිහ. හරි. දැන් මේක අපිට පුළුවන් මේ පයි බෙදීම 8යි R වල 4 බෙදීම දුෂ්ටාවිතාවයේ පීඩන අනුක්‍රමයෙන් දාන්න පුළුවන් P1 දෙන P2 බෙදීම L. මෙතන B බෙදීම T. එහෙනම් අපිට පුළුවන් එන්න මේ සූත්‍රය කොටු කරගන්න මේ රූපය ඇඳලා ඒක කොටු කරගන්න දැන් මේ මාතෘකාව පොයිසන් සමීකරණය. හරි. එතකොට ඔයගොල්ලෝ මාතෘකාව පොයිසන් සමීකරණය කියලා ලියලා පොඩි රූපයක් ඇඳලා මේක ඇතුලේ තරලය මෙහෙම ගමන් කරනවා ද්‍රවය. එතකොට ඒකට අදාළ පරිමාණ ගැනීමේ ශීඝ්‍රතාවය රඳාපවතින සූත්‍රය තමයි මේ තියෙන්නේ. හරි. එන රූපය ඇඳලා මේ ටික ලියලා දාන්න. හරි. අපි දැන් බලමු මේ සමීකරණය. පොයිසන් සමීකරණයේ වළංගු වන තත්ත්ව ඒ ටික ඔයගොල්ලෝ සටහනක් දාගන්න. මාතෘකාවතර පොයිසන් සමීකරණයේ වළංගු වන තත්ත්ව. හරි. පළවෙනි එක තමයි ද්‍රවය අනාකූලව හා අනවර්තව ගමන් කළ යුතුයි. ගමන් කළ යුතුයි. දෙවෙනි එක ද්‍රවය සමජාතීය විය යුතුයි. තුන්වෙනි එක නලයේ හරස්කඩ වර්ගඵලය නියත විය යුතුයි. ඒකාකාර විය යුතුයි නැත්නම් නියත විය යුතුයි. ඊළඟ කාරණය නලය පහසුවෙන් ඇදෙන සුළු නලයක් නොවිය යුතුයි. ඒ කියන්නේ ප්‍රත්‍යස්ත නොවිය යුතුයි. විශාල පීඩනයක් යටතේ හරස්කඩ වර්ගඵලය වෙනස් වෙන්න පුළුවන්. නමුත් කුඩා පීඩනයකට හරස්කඩ වර්ගඵලය වෙනස් වෙනවා. රබර් නලයක් වගේ අපි හිතුවොත් කුඩා පීඩනයක් යටතේ අභ්‍යන්තර හරස්කඩ වර්ගඵලය වෙනස් කරන්න පුළුවන්. මේ වගේ නලයක් හරියන්නේ නැහැ. විදුලි නලයක් වගේ හොඳයි. එතකොට පහසුවෙන් ඇදෙන සුළු නලයක් නොවිය යුතුයි. කියන්නේ විදුලි නලයක් වුණාම හොඳයි. අනිත් එක නලය පටු විය යුතුයි. හරි. ඉතින් ඒ අවශ්‍යතාව ටික ඕන වෙනවා මේ සමීකරණේ පාවිච්චි කරන්න.
හරි. ඉතින් ඔයගොල්ලෝ ඒ ගැන පොඩි සටහනක් දාගන්න. හරි අපි දැන් මේකේ පොඩි අභ්‍යාස ටිකක් බලමු. අපි මුලින්ම සාකච්ඡා කරමු 1999 ප්‍රශ්න 1999 මේ කියන එකම පීඩන අන්තරය යටතේ එකිනෙකට සම්බන්ධ නොවු කේශික නල දෙකක් තුලින් ද්‍රවයක් ගලා යයි නල දෙකෙහි අගයන්ට විස්කම්භ අතර අනුපාතය 2:1යි. එහෙනම් විස්කම්භ අතර අනුපාතය 2:1යි කියන්නේ අරයන් අතර අනුපාතය 2:1යි කියන එක. හරි ඒක පීඩන අනුක්‍රමණය දෙන්නටම පොදුයි. පීඩන අන්තරය දෙන්නටම පොදුයි. ඒතර දුෂ්ටතාවයත් පොදුයි. ඊට පස්සේ අපිට කියනවා ඒවයි දිග අතර අනුපාතය 1:2ක් වෙයි. දිග අතර අනුපාතය 1:2යි. නල තුල දෙක තුලින් ද්‍රව්‍ය ගලා යාමේ ශීඝ්‍රතාව අතර අනුපාතය. හරි ඒතර පළවෙනි එක්කෙනාට මම ශීඝ්‍රතාවය v.1 කියලා ගන්නවා. v.1. ඒතර මෙතන පහ බෙදීම 8යි. අරය දෙකක් r වල හතරේ බලය පීඩනාන්තරයේ පොදුයි. දිග මෙයාගේ L කියලා ගන්න. ඔය කියලා ගත්තා. ඊට පස්සේ දෙවෙනි එක්කෙනාගේ v.2 5 බෙදීම 8යි. අර r මෙතන දුෂ්ටතාවය පීඩනාන්තරයේ p1 ඍණ p2 එලට වැටෙනවා. දෙකක් කියලා කියලා. දිග දෙගුණයක් නිසා. හරි මේක 1 මේක 2. දැන් මේ දෙකේ අනුපාතය ඉල්ලන්නේ. 1:2 අනුපාතය අපි මේ 1:2 බෙදමු. v.1 යට v.2 මේකේ කොහොසාද ඔක්කොම කපලා යනවා. පොදු පද ඔක්කොම කැපිලා යනවා. මෙතන එනවා 2 4 බලය. 2 4 බලය 16. ඊට පස්සේ මෙතන උඩින් ඔක්කොම කැපිලා ගියා හැබැයි 1යට 2ක් ඉතුරුයි. එක බෙදීම 2ක් ඉතුරුයි. මෙතන හරය තමයි 2ක් කියලා තිබුණේ. ඊට පස්සේ මේ බෙදීම දෙක උඩට ඇවිල්ලා අපිට එනවා 32කට 1ක් කියලා. දැන් උත්තරේ 32කට 1යි. එහෙනම් මේකේ උත්තරේට අපි ගන්න ඕනේ පළවෙනි එක. හරි ඉතින් මේ පොයිසන් සමීකරණයේ ගාණක් තිබුණොත් ඒ ගොඩක් ලේසි ගාණක් මේ සූත්‍රයේ ආදේශ කරලා හරියට සුළු කිරීම ටික කරන් උත්තරේ එනවා. අපි ඊළඟට 2006 වල ප්‍රශ්න බලමු. මේ කියන පටු නලයක් තුලින් දුෂ්ටාවි ද්‍රවයේ කැලීම සඳහා කර ඇති පාසන ප්‍රකාශ සලකා බලමු. ප්‍රවාහ වේගය උපරිම වන්නේ නලයේ අක්ෂය ඔස්සේ. ඔව් අපි දන්නවා නලයේ අක්ෂය ඔස්සේ තමයි වේගය උපරිම වෙන්නේ. ඊට පස්සේ B ද්‍රවයේ ප්‍රවාහ ශීඝ්‍රතාවය නලයේ අභ්‍යන්තර හරස්කල වර්ගඵලයට සමානුපාතික වේ. හරි. අභ්‍යන්තර හරස්කල වර්ගඵලයට සමානුපාතික වේ කියන එක වැරදි. හේතුව මෙතන තියෙන r වල 4 වෙනි බලය. r වල වර්ගය තිබුණා නම් r වර්ගය තිබුණා අපිට πr වර්ගයට a කියලා දාන්න තිබුණා. මේකට අපිට a කියලා දාන්න තිබුණා. හැබැයි මෙතන තියෙන්නේ r වල 4 වෙනි බලය. ඒකින්ද මේක රඳා පවතින්නේ වර්ගඵලයට සමානුපාතිකයි කියන්න බෑ. වර්ගඵලයේ වර්ගයටයි සමානුපාතික වෙන්නේ. හරි. ඉතින් මෙතන r වල 4 වෙනි බලයක් තියෙනවා. ඒකින්ද මේ b ප්‍රකාශය වැරදි. මේක හරියනවා නම් ඉන්න ඕනේ. හරස්කඩ වර්ගඵලයේ වර්ගයට අනුලෝම සමානුපාතික වේ කියලා. හරි. ඉතින් b ප්‍රකාශය වැරදි. c ප්‍රවාහ ශීඝ්‍රතාවයේ ද්‍රව්‍ය උෂ්ණත්වය මත රඳා නොපවතී. මේ ප්‍රකාශයත් වැරදි. අපි දන්නවා උෂ්ණත්වය වැඩි වෙද්දී දුෂ්ටතාවය අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී දුෂ්ටතාවය අඩු වෙනවා. ඒතකොට පරිමාණ ගැනීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. එහෙනම් උෂ්ණත්වය මත රඳා පවතී. උෂ්ණත්වය වැඩි වෙද්දී ද්‍රව්‍ය ගමන් කරන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඉතින් මේකේ C ප්‍රකාශයත් වැරදි. ඒ හින්දා හරියන්නේ A ප්‍රකාශය විතරයි. ඒ හින්දා පිළිතුර පළවෙනි එක කියලා අපි ගමු. හරි අපි 2008 ප්‍රශ්නේ බලමු. මේ කියන රුධිර නාලයක් 0.1 මීටර L දිගකින් යුක්ත වන අතර එයට 1.10 මීටර අරයක් ඇත. දුෂ්ටතාවය 3.10 වූ රුධිරය නලය හරහා 1.10 ශීඝ්‍රතාවකින් ගලයි.
නලයේ දෙකලවර පවතින පීඩන අන්තරය වන්නේ පයි යගේ අපිට 3ක් කියලා ගන්න කියලා. 2008 ප්‍රශ්නේ v බෙදීම t පයි බෙදීම 8යි r වල 4 ඩෙල්ටා p යට ඩෙල්ටා l දුෂ්ටාවි සංගුණකේ මෙතනට ගත්තා. හරි. දැන් පරිමාගාන ශීඝ්‍රතාවය 3යි 10යි පරිමාගාන ශීඝ්‍රතාවය 1යි 10 ඍණ 7යි 1යි 10 ඍණ 7යි. ඊට පස්සේ මෙයාගේ 3ක් පයි වලගේ 3ක් කියලා ගන්න කියනවා. අරය 10 ඍණ 3යි. ඒක 10 ඍණ 3ේ 4 බලය. දුෂ්ටාවිතා සංගුණකේ 3යි 10 ඍණ 3යි. පීඩන අන්තරය හොයන්න දෙන්නේ. නලයේ දිග 0.1යි. ඔය විදිහට ගත්තා. මෙයා කැපිලා ගියා. ඊට පස්සේ මෙතනින් එනවා 10 ඍණ 12යි. මෙතෙන් 10 ඍණ 3ක් කැපුවා 10 ඍණ 9යි. ඒ 10 ඍණ 9 එතකොට මෙයා මේ පැත්තට ගෙනාවා. 10 ධන 9ක් වෙනවා. එතකොට මෙතනින් 10 2යි. හරි. එතකොට මෙතනට එන අපිට 10 2. ඊට පස්සේ බෙදීම 8 මෙහෙට ගෙද්දි 8 ඊට පස්සේ දශමයක මෙහෙට ගෙද්දි 10 ඍණ 1ක් වෙනවා. එතකොට මම මෙහෙම අරගෙන මෙතන ගන්න මෙයා මෙහෙට ගෙන අල්ල. එතකොට 80ක් පැස්කල් කියලා එන්නේ. එහෙනම් පීඩන වෙනස පැස්කල් 80ක්. එහෙනම් මේක උත්තරේ පළවෙනි එක. මේ 2008 ප්‍රශ්නේ. හරි අපි ඊළඟට බලමු 2011 ප්‍රශ්නේ. මේ කියන අභ්‍යන්තර විස්කම්භය 0.4 මිලිමීටර වන එන්නත් කටුව වෙනුවට අභ්‍යන්තර විස්කම්භය 0.2ක් වන එන්නත් කටුව භාවිතයේ එන්නතක් විදීම සඳහා හෙදියක විසින් තම මහපට ඇඟිල්ල යෙදිය යුතු වැඩිමනක් පීඩනය කොහොමද? එන්නත් කටු දෙකෙහිම මහපට එකම දිගකින් දිගක් ඇති බව අවස්ථා දෙකම පරිමා ප්‍රවාහ ශීඝ්‍රතා එකම බව උපකල්පනය කරන්න කියනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන දෙන්න ඕන අමතර පීඩනය. අමතර පීඩනය කොච්චරක්ද කියලා යහන්නේ. දැන් පරිමාගාන ශීඝ්‍රතාව දෙන්නගේම සමානයි. පයි බෙදීම 8යි. දැන් පළවෙනි අවස්ථාවේ අරය 0.4 බලය දුෂ්ටාවිතාව යටට ගත්තා. එතන පීඩන වෙනස ඩෙල්ටා p දිග අවස්ථාව දෙකම දිගට සමානයි. එතන පයි බෙදීම 8යි. අරය 0.2 4 බලය පීඩන වෙනස ඩෙල්ටා p ඩෑෂ් 8යි. එතන දුෂ්ටාවිතාවය. හරි. දැන් මේක අපිට පේනවා පයි බෙදීම 8 දුෂ්ටාවිතාවය ඒ ඔක්කොම කැපිලා ගියා. ඊට පස්සේ එතන ඩෙල්ටා p ඩෑෂ් එක ගන්න පුළුවන් අපිට 0.4 බලය බෙදීම 0.2 4 බලය මෙතනට එනවා ඩෙල්ටා p විදිහට ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් සුළු කරගත්තාම 0.4 0.2කින් බෙදද්දී 2යි. ඒතර 2 4 බලය 16යි. එහෙනම් 16 වතාවක් ඩෙල්ටා p කියලා එනවා. එහෙනම් මෙන්න ලබා දෙන්න ඕන වැඩිපුර පීඩනේ ආරම්භක පීඩන වගේ 16 ගුණයක්. පටන් ගන්න පීඩන වෙනස වගේ 16 ගුණයක පීඩන වෙනසක් දෙන්න ඕන. ඉතින් මේක අපිට හිතෙන් හදන්න පුළුවන්. හිතෙන් ගන්න ඇති එන්නේ මේක හදන්න ඕනේ නැහැ. උන් කරන්න ඕනේ. අපිට පේනවා දෙවෙනි අවස්ථාවේ අරේ අර්ධයක් වෙනවා. අරේ අර්ධයක් වෙනවා කියන්නේ එතකොට ඒකේ හතරවෙනි බලය. හරි. ඒතර හතරවෙනි බලය කියන්නේ ඒතර 16 ගුණයකින් අඩු වෙනවා. 16 ගුණයකින් අඩු වෙනවා. මේ අරේ අර්ධයක් වීම නිසා. ඒතර පරිමාගාන ශීඝ්‍රතාව නියත කරන්න නම් දැන් මේ පදයේ 16න් එකකින් 16න් එකක් වෙද්දී එහෙනම් මේ පදේ නියතව තියාගන්න මේ පීඩන අන්තරය මෙයා 16 ගුණයක් කරන්න ඕන. මෙයා 16 එකක් වෙද්දී මෙයා 16 ගුණයක් කරපුවාම අපිට පුළුවන් මේ පරිමාගාන ශීඝ්‍රතාවය නියතව තියාගන්න. එහෙනම් හදන්න ඕන හිතෙන් උත්තරය ගන්න පුළුවන්. එතකොට 16 ගුණයක් කරන්නයි තියෙන්නේ. එහෙනම් මේකට උත්තරේ පස්වෙනි. හරි අපි ටියුට් එකේ තියෙන ගානක් බලමු. දැන් මේක කියනවා
ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති තිරස් සමාක්ෂ නල දෙකක් තුලින් ආස්තරීය ප්‍රවාහයක් යටතේ නලයක් ගලයි. පළමු හා දෙවන නල අරයන් සහ දිග ප්‍රමාණ පිළිවෙලින් R, R බෙදීම 2 සහ L සහ L බෙදීම 4 වේ. පළමු නලයේ දෙකලවර පීඩන අන්තරය දෙවන නලයේ දෙකලවර පීඩන අන්තරයට ධර්ම අනුපාතය වන්නේ. හරි. 23 මේකේ කියන නල දෙකක් ශ්‍රේණිගතව තියෙනවා. හරි. දැන් මෙතෙන්ට එනවා L. මේකේ L බෙදීම 4යි. මෙයාගේ ආරේ R. හැබැයි මෙයාගේ ආරේ R බෙදීම 2යි. ඒතර අපිට පුළුවන් මේක ශ්‍රේණිගතව තියෙන නිසා පරිමාණ ගන්න ශීඝ්‍රතාවය මෙතනින් පරිමාණ ගන්න ශීඝ්‍රතාවය මෙතනින් ගන්න ශීඝ්‍රතාවයට සමානයි. හරි. එතකොට මේකේ V ඩොට් කියලා මම ගන්නවා. මෙතන තියෙන්නේ P ඩොට්ම තමයි. හරි. ඒතර අපෙන් ඉන්නේ පළවෙනි එක්කෙනාගේ පීඩන අන්තරය දෙවෙනි එක්කෙනාගේ පීඩන අන්තරයට ධර්ම අනුපාතය. එතකොට V ඩොට් සමානයි 5 බෙදීම 8 R වල 4 ඩෙල්ටා P 1 දුෂ්ටාවිතාව යටට දිග L. ඊට පස්සේ මෙතනට එනවා 5 බෙදීම 8යි R බෙදීම 2 හතරවෙනි බලය පීඩනාන්තරය ඩෙල්ටා P 2 යටට එනවා L බෙදීම 4 මෙතනට එනවා දුෂ්ටාවිතා සංගුණකේ ඔය විදිහට ගත්තා. හරි. එතකොට මේක අපිට පුළුවන් 5 බෙදීම 8 පොදුවේ කැපිලා යනවා L කැපිලා යනවා දුෂ්ටාවිතාවේ කැපිලා යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ R වර්ගය R වල හතරවෙනි බලයත් කැපිලා යනවා. 5 මෙයාත් කැපිලා ගියා. එහෙනම් මෙතනින් ඉතුරු උනේ ඩෙල්ටා P එක විතරයි. මෙතන ඉතුරුයි 1ට 16ක්. මෙතන ඉතුරු 1ට 4. මෙතන ඩෙල්ටා P 2. හරි. එහෙනම් අපිට පුළුවන් මේකේ ඩෙල්ටා P 1ට ඩෙල්ටා P 2 සමානයි 1ට 4යි. එහෙනම් උත්තරේ ඩෙල්ටා P 1ට ඩෙල්ටා P 2 සමානයි 1ට 4. එහෙනම් අපිට උත්තරයට ගන්න වෙන්නේ දෙවෙනි පිළිතුර 2. ඊළඟට අපි බලමු 24 වෙනි ගාන. 24 මේක කියනවා සමාන අරයන් සහිත දිග L1 හා L2 වන තිරස් කේශික නල දෙකක් වෙන වෙනම ජලය අඩංගු නියත පීඩන හිසක පතුලකට සම්බන්ධ කර ඇත. මෙම නල දෙක තුලින් ජලය ගලන මුළු පරිමාණ ශීඝ්‍රතාවයෙන් යුතුව ජලය ගැලීම සඳහා පීඩන හිසේ පතුලට සම්බන්ධ කළ යුතු වන සමාන අරයෙන් යුත් තනි නලයේ දිග වන්නේ. හරි. දැන් මේක කියන්නේ නියත පීඩන හිසක් තියෙනවා. ඒකේ තේරුම මෙතෙන්ද තියෙන උස h නියතයි. එතකොට මෙතන තියෙන වායුගෝල පීඩනය. දැන් මෙතන පීඩනය දැන් මේ තමයි නලය. දැන් මෙතන පීඩනය වායුගෝල පීඩනය දැන h dg එහෙම නැත්නම් h rho g කියලා ගන්න. හරි. එතකොට මේ පීඩන හිස කියන්නේ මෙන්න මේ උසට. හරි. h තමයි පීඩන හිස කියලා කියන්නේ. දැන් අපිට පුළුවන් මේකේ පීඩන අන්තරය ඩෙල්ටා p කියන්නේ එතකොට මෙයාගෙන් මෙයාව අඩු කරපුවාම අපිට එන්නේ HDG විතරයි. HDG. හරි. ඒතර ඒක පොදුයි. එතකොට එක්කෙනෙක්ගේ නලයේ දිග L1 මේකට තානාලයක් සම්බන්ධ කරලා තියෙනවා මේ පැත්තෙන් කියලා අපි හිතමු. එතකොට ඒ දිග L2යි ඊට පස්සේ මේ දෙකේම ගමන් කරන පරිමාණ දෙක එකතුවට සමාන පරිමාවක් ගැලීම සඳහා කියන්නේ මෙයාගේ තරල එළියට එනවා මෙයාගේ උත් එළියට එනවා මේ දෙකේම එකතුවට සමාන ප්‍රමාණයක් ඉවතර ගැලීමට මේ පීඩන හිසටම කියන්නේ මේ පතුලටම හයි කරන්න ඕන නලයේ දිග ඉල්ලනවා. හයි කරනවා නලයේ දිග. හැබැයි අරය මේ කට්ටියගේ අරයන්ට සමාන වෙන්නත් ඕන. ඒතර අපි සරලව මේකෙන් පරිමාණ ගන්න ශීඝ්‍රතාවය v dot 2 කියලා හිතමු. මෙයාගේ පරිමාණ ගන්න ශීඝ්‍රතාවය v dot 1 කියලා හිතමු. ඒතර අපිට පුළුවන් මුළු පරිමාණ ගන්න ශීඝ්‍රතාවය කියන්නේ මේ දෙකේම එකතු. එහෙනම් v dot සමානයි v dot 1 දාන v dot 2. ඒතර අපිට පුළුවන් මෙතන සූත්‍රය ලියන්න
ඔයගොල්ලෝ පේනවා මේ සූත්‍රයේදී පයි බෙදීම 8 පොදුයි. ඒක කපලා දාන්න. ඊට පස්සේ r වර්ගයේ කියන්නේ r වල 4 බලය. එකක් පොදුයි කපලා දාන්න. දුෂ්කරතාවයේ පොදුයි කපලා දාන්න. එහෙනම් අවසාන ඉතුරු වෙන්නේ පීඩනාන්තරය. ඒකත් පොදුයි. එයි මේ කට්ටියටම එකම පීඩන හිසක් තියෙන. එකම පීඩනාන්තරය. මෙයාගේ පීඩනාන්තරය තමයි මෙයාටත් තියෙන්නේ. එහෙනම් මේ බලන්න මෙයා පොදුයි, මෙයාත් පොදුයි, මෙයාත් පොදුයි. 8ක් ඊට එයාත් පොදුයි. එහෙනම් ඉතුරු වෙන්නේ L විතරයි. කැඩ L විතරයි ඉතුරු වෙන. අනිත ඔක්කොම පද ටික කැපිලා යනවා. හරි ඉතින් මම සූත්‍රය ලියන්නම්. පයි r වල 4 ඩෙල්ටා b 8ක් ඊට L කියලා විතරක් ගමු මෙතනට. ඊට මෙතන පයි r4 ඩෙල්ටා b 8ක් ඊට L1 පයි r4 ඩෙල්ටා b 8ක් ඊට L2. හරි එහෙනම් ඉතුරු උනේ 1ට L සමානයි 1ට L1 දැන් 1ට L2. හරි ඊට පස්සේ මේක L යුක්ත කරන්න තියෙන ඉතින් පොදු හරය අරගෙන උඩට මාරු කරා. ඒතර උඩට ගුණිතේ යට එකතු වෙන්නේ. එහෙනම් මේකට උත්තරේ 3 වෙනි එක. හරි එහෙනම් 24ට උත්තරේ 3. මේක උත්තරේ 3 වෙනි එක. හරි අපි 25 වෙනි ප්‍රශ්නේ බලමු. දැන් මේ කියන ඉහත ගැටලුවේ සඳහන් කළ නල දෙකේ දිග ප්‍රමාණය සමාන වන නමුත් අරයන් R1 හා R2 වේ නම් සමාන පරිමා ශීඝ්‍රතාවයකින් ද්‍රවයේ ගලන සමාන දිග ඇති නලයේ අරය. හරි. ඉතින් 25 වෙනි ගාන කලින් ගානේ වගේම නියත පීඩන හිසක් තියෙන්නේ. මේ විදිහට නල දෙකක් තියෙනවා. මෙයාගේ අරේ R1 මෙයාගේ අරේ R2 ඉතින් මෙයාගේ දිග L මෙයාගේ දිගත් L. ඔය විදිහට ගත්තා. උස පොදුයි. නියත පීඩන හිස තියෙනවා. එතකොට මෙයාගේ පීඩනාන්තරයත් මෙයාගේ පීඩනාන්තරයත් සමානයි. එහෙනම් මේ පරිමා ගලන ශීඝ්‍රතාවය සමාන පරිමාවක් ගලන පරස්පර ඒ කියන්නේ අරේ කොච්චරක්ද කියලා යහන්න. එතකොට අපි ලියන්න ඕනේ පරිමා ගලන ශීඝ්‍රතාවය සමාන මේ දෙකේ එකතු. v.1 දාන v.2 විදිහට ගත්තා. මේ දෙකේම පරිමා ගලන දෙක එකතුව තමයි තනි නලේ පරිමා ගලන ශීඝ්‍රතාවය වෙන්න ඕනේ. එතකොට මෙතන පයි බෙදීම 8යි r වල 4 බලය පීඩනාන්තරය මෙතන ඊට L පයි බෙදීම 8යි r1 4 බලය ඩෙල්ටා b ඊට L පයි r2 4 ඩෙල්ටා b 8ක් ඊට L ඔය විදිහට ගත්තා. හරි. දැන් මේ ඔක්කොගෙම මේ නලයේ දෙක සමානයි. මේකට හයි කරන අලුත් නලය එයාගේ දෙකත් මේ ඔක්කොම සමානයි. අරේ විතරයි වෙනස්. හරි. ඒතකොට අපිට පේන මේක මේ පදේ පොදුයි කපලා ගියා. පයි ඩෙල්ටා p. ඒ ටිකක් කැපිලා ඉතුරු වෙන r වල 4 බලය සමාන r1 4 දාන r2 4. හරි. එහෙනම් මේකේ 4 වෙනි එකේ බලය ගත්තා නම් හරි. එහෙනම් මේකට උත්තරේ හොඳයි 5 වෙනි එක. හරි. එහෙනම් මෙයාට උත්තරේ 5. මේ කියලා දුන්නේ 25 වෙනි එක. හරි. අපි දැන් 26 වෙනි ප්‍රශ්නේ බලමු. මේක කියනවා රූපේ දැක්වෙන නලයේ A සිට C දක්වා අනාකූල ප්‍රවාහයක හැසිරෙන ද්‍රවයක් ගලයි A සිට නලය ඔස්සේ මනු ලබන දුර D අනුව ද්‍රවය ගලා යාමේ පරිමා ශීඝ්‍රතාවය Q විචලනය වඩා විචලනය වන ආකාරය වන්නේ. දැන් මේව නලයක් තියෙනවා. ඊට පස්සේ මෙහෙට යද්දී හරස්කල වර්ගඵලය කුඩා වෙලා ගමන් කරනවා. අනවත අවස්ථාවේ දෙන්නේ. එහෙනම් මෙතන පරිමා ගන්න ශීඝ්‍රතාවය මෙතන පරිමා ගන්න ශීඝ්‍රතාවයට සමානයි. මෙතන යන පරිමා ගන්න මෙතන එහාට යන්නේ. දැන් මේක අපිට පුළුවන් මෙහෙට යද්දී හරස්කල වර්ගඵලය වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් පරිමා ගන්න ශීඝ්‍රතාවය නියතයක්. එහෙනම් මේ ඉල්ලන්නේ දුරත් සමග පරිමා ගන්න ශීඝ්‍රතාවය. එහෙනම් පරිමා ගන්න ශීඝ්‍රතාවය නියතයක්. ඔය විදිහට එනවා. එහෙනම් දුර සමග q පරිමා ගන්න ශීඝ්‍රතාවය එක නියතව යනවා. එහෙනම් මේකේ උත්තරේ හොඳයි 3 වෙනි එක. හරි. එහෙනම් මේකේ උත්තරේ 3. ඊළඟට කියනවා අපිට අපි ඊට පස්සේ බලමු මේ 26 කියලා දුන්නේ දැන් 27 වෙනි ප්‍රශ්නේ. 27 වෙනි ප්‍රශ්නේ බලමු. මේ කියන
ඉහත ගැටලුවේ සඳහන් නලයේ ඒ සිට මනු ලබන දුර d අනුව ද්‍රවයේ පීඩන විචලනය වන ආකාරය. හරි. එතකොට මෙතෙන්ට එනවා පයිවදී මටයි r1 4 ඩෙල්ටා p යට ඩෙල්ටා l යටට දුෂ්ටාවිතාවය. හරි. එහෙනම් මේකේ දුෂ්ටාවිතාවය වෙනස් වුණේ නැහැ. හැබැයි අරේ අඩු වුණා. පරිමාකරණ ශීඝ්‍රතා නියත වෙන්න ඕන. q නියතයි. මෙයාත් නියතයි. එහෙනම් අරේ අඩු වෙනවා. එහෙනම් අරේ අඩු වෙද්දී පීඩන අනුක්‍රමණය වැඩි වෙන්න ඕන. මේ පදේ නියතව තියාගන්න. r කියන එක කෙනා විශාල වෙද්දී මෙතන r කුඩා වෙන්නේ r කුඩා වෙද්දී පීඩන අනුක්‍රමණය වැඩි වෙන්න ඕන. එහෙනම් 27 දී අපි ගමු q නියත නිසා r අඩු වෙද්දී අරේ අඩු වෙද්දී පීඩන අනුක්‍රමණය වැඩි වෙන්න ඕන. පීඩන අනුක්‍රමණය වැඩි වෙනවා. එතකොට අපිට පුළුවන් මේ පැත්තට පීඩනය මේ අතර දුර d. හරි. එතකොට මේ හැඩයේ අරේ වැඩි හින්දා පීඩන අනුක්‍රමණය අඩුයි. බැවුම අඩුයි. ඊට පස්සේ මේ හැඩයේදී බැවුම ගොඩක් වැඩි. විදිහටයි. හරි. එහෙනම් මේ ගත්ත අපි 27 වෙනි එකට උත්තරේ. මේකට ගැලපෙන උත්තරයක් තියෙනවා පළවෙනි එක. හරි. 27 උත්තරේ පළවෙනි එක. හරි. අපි 7 වෙනි ප්‍රශ්නේ බලමු. මේ කියනවා දිග හා හරස්කඩ අරේ පිළිවෙලින් L2 හා A1 A2 වන නල දෙකක් ශ්‍රේණිගතව සවිකර ඇත. පද්ධතිය තිරස්ව තබා දුෂ්ටාවිතාවය q වන ද්‍රවයක් ගලා යාමට සැලැස්සූ විට තත්පරයට පද්ධතියෙන් ඉවත් වන පරිමාව v බව සලකා නල පද්ධතියේ පීඩනාන්තරය 8ක් qv බෙදීම පයි වරන් තුළ L1 යට A1 4 බලය ධන L2 යට A2 4 බලය බව පෙන්වන්න කියනවා. හරි. දැන් මේකේ නල දෙකක් මේ විදිහට ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියෙනවා. දැන් මෙයාගෙන් පරිමාණ ගන්න ශීඝ්‍රතාවය v මෙතනින් ගන්න ශීඝ්‍රතාවයත් v මයි. හරි. එතකොට මේ දිග L1 මේ දිග L2. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙතන පීඩනය මම ගන්නම් P1 මෙතන පීඩනය P2 මෙතන පීඩනය P' කියලා ගන්න. හරි. දැන් පළවෙනි කොටසට අපි සූත්‍රය දාමු. පරිමාණ ගන්න ශීඝ්‍රතාවය සමානයි පයිබදී මටයි අරය A1 4 බලය පීඩන වෙනස P1 ඍණ P' පරතර L1 බෙදීම යටට දුෂ්ටාවිතාවය. හරි. එහෙනම් මේකෙන් අපිට පුළුවන් පීඩනාන්තරය යුක්ත කරගන්න 8ක් v ඊට L1 බෙදීම පයි A1 4 P1 ඍණ P' ඔය විදිහට ගත්තා. හරි. ඊට පස්සේ මේක දිහා බලාගෙන අපිට පුළුවන් දෙවෙනි නලයේ පීඩනාන්තර සූත්‍රය ලියා ගන්න. ඒතර වෙනස් වෙන්නේ L1ට L2 කියලා වැටෙනවා. A1ට A2 කියලා වැටෙනවා. එතකොට මේක එක 8ක් v ඊට L2 බෙදීම පයි A2 4 බලය. හරි. පීඩන වෙනස P' ඍණ P2 ඔය විදිහට ගත්තා. හරි. එහෙනම් මෙතෙන්ට වෙනම සූත්‍රය දැම්ම මෙතනට වෙනම දානවා. එතකොට මේ P' කියන අපි අතින් දාගත්ත පදයක් දෙක අයින් කරගන්න ඕන. දැන් අපිට තියෙන්නේ දැන් 1 2 එකතු කරන්න. පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය එකතු කරමු. එතකොට P' කැපිලා ගිහිල්ලා අපිට ගෙලින් පීඩනාන්තරය එනවා. මේකේ පොදු සාධකම ඉදිරියට අරගෙන ඉන්න 8ක් v ඊට බෙදීම පයි. මේ ටික පොදු එළියට ගත්තා. ඒතර ඇතුලේ ඉතුරුයි L1 යට A1 4 L2 යට A2 4. එතකොට මෙතනින් P1 ඍණ P2 ඔය දෙක ගත්තා. යන පීඩනාන්තරය අරගෙන දින ආ කෙලිම අපිට මේ උත්තරේ තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න උත්තරේ.
මේකේ විශ්වවිද්‍යාලයට ඊට කියන්නේ Q කියලා කියන්නේ මේ ඊට වෙනකොට ඔයගොල්ලෝ Q කියලා දාගන්න. හරි ඒක ඔක්කොම ටික ඔන්න දැන් ඇවිත් තියෙන්නේ. හරි ඉතින් මේ වගේ තමයි තාපේ දණු දෙක ශ්‍රේණිගතව තියෙන්නේ. තාප සංඥානිකයන් ගණන් හදද්දී අපි වත් කලාවට සමක තාප ගන්න ශීඝ්‍රතාව ගන්න ඕන වුණාම කරන්නේ මේ උෂ්ණත්වන්තරය මේ උෂ්ණත්වන්තරය වෙන වෙනම අරගෙන ඒ දෙක එකතු කරනවා. එතකොට මේ මෙතන සංදි උෂ්ණත්වයේ කැපිලා ගිහින් අපිට ඉක්මනින් උත්තරය ගන්න පුළුවන්. ඉතින් මේක ඒ වගේම ගානක් මේ තියෙන්නේ. හරි. 21 ගාන බලමු. මේ කියන පීඩන අන්තරයක් යටතේ පවතින තිරස්කේශක නලයක් තුලින් ජලය ගලා යාමේ ශීඝ්‍රතාවය v වේ. සමාන දිගින් යුත් එහෙත් අර්ධයක් වූ නලයක් සමාක්ෂ වන පරිදි පළමු නලය සමග සම්බන්ධ කර සංයුක්ත නලයේ කෙළවර පළමු පීඩන අන්තරයෙන් පවත්වාගත් විට ඒ තුලින් ජලය ගලා යාමේ පරිමාණ ශීඝ්‍රතාවය වන්නේ. හරි. දැන් මේකේ දැන් P පීඩනාන්තරයක් තියෙන නලයක් තියෙනවා. මේකෙන් පරිමාණ ගන්න ශීඝ්‍රතාවය v. ඊට පස්සේ සමාන දිගින් යුත් එහෙත් අර්ධයක් වූ නලයක්. මේ නලයට තව නලයක් හයි කරනවා දිගින් සමාන හැබැයි අර්ධයක් සමාක්ෂ වන පරිදි පළමු නලයේ සම්බන්ධ කර සංයුක්ත නලයේ දෙකලවර පළමු පීඩනාන්තරය පවත්වාගත් විට එහෙනම් මෙතන P1 මෙතන P2 දැන් මෙතන තියෙන්නේ P1 මෙතන තියෙන්නේ P2 එහෙනම් මේ පීඩනාන්තරයමයි මෙතන තියෙන්නේ ඒ පීඩනාන්තරයට P කියලා කියනවා. හරි P කියන්නේ P1 ඍණ P2 දෙක ගත්තා. ඊට පස්සේ ඒ තුලින් ජලය ගලා යෑමේ පරිමාණ ශීඝ්‍රතාවය වන්නේ. හරි දැන් මෙතන අපි හිතමු v' කියලා. v'. දැන් මෙතන තියෙන්නේ p'. හරි දැන් අපිට පේනවා කලින් අවස්ථාවට වඩා පද්ධතිය දිග වැඩි වුණා. හරස්ත බරපතල මේ හරිය අඩු වුණා. එතකොට මේ ශීඝ්‍රතාවයම තියෙන්න බෑ. මේ කලින් පද්ධතියක්. එතකොට මෙතනින් ගලන්නේ v', ඒ v' මයි මෙතන තියෙන්නේ. හරි. එතකොට අපිට පුළුවන් මේකේ මුලින්ම v සඳහා සූත්‍රය ලියාගෙන ඉන්න. v කියන්නේ පළවෙනි අවස්ථාවේ පය බෙදීම 8යි r වල 4 P1 ඍණ P2 යට දුෂ්ටතාවය දිගේ විදිහට ගත්තා. එහෙනම් මේකෙන් P අන්තරය යුක්ත කරගන්න V8ක් ඊට L බෙදීම පයි R වල 4 එතනින් එනවා P1 ඍණ P2 මොන P අන්තරය යුක්ත කරා. හරි ඊට පස්සේ මෙතන P නේ අපි P' කියලා හිතමු. P'. ඒතර පළවෙනි නලයට මේක දිහා බලාගෙන අපිට පීඩනාන්තරය ගන්න පුළුවන්. එතන v වෙනකොට v' කියලා වැටෙනවා. 8ක් ඊට l බෙදීම පයි r වර්ගය p1 ඍණ p'. p1 ඍණ p'. ඊට පස්සේ දෙවෙනි නලයට p' ඍණ p2 v' 8ක් ඊට l පයි අරය දැන් මේ හරිය r බෙදීම 2යි. ඒක r බෙදීම 2 හතරවෙනි භාගය. හරි. ඉතින් අපි දන්නවා මෙතනට එනවා. දෙකේ හතරවෙනි භාගය 16. ඒක බෙදීම 16 උඩට යනවා. ඉතින් මෙතනින් එන්නේ 16ක් p' 8ක් ඊට l බෙදීම i 4 වර්ගය. හරි. මෙතනින් තියෙනවා p' ඍණ p2. හරි මේක 1 මේක 2. හරි දැන් මට පුළුවන් 1 2 එකතු කරන්න. දැන් මේ දෙක එකතු කරපුවම p' කැපිලා යනවා. p' කැපිලා ගිහින් එතකොට මේ පැත්තේ මේ දෙක එකතු කරනවා. දැන් මෙතන තියෙන්නේ 1 මෙතන තියෙන්නේ 16. ඒක එකතු කරපුවම 17ක් කියලා එන්නේ. හරි ඒකල මෙතන මේ පදයේ වගේ 16 ගුණයක් මෙතන තිබුණේ. එතකොට මේක එකතු කරද්දී මම 1 2 එකතු කරනවා. 17ක් v' 8ක් ඊට l බෙදීම
pi r වල 4 මෙතනින් p1 ඍණ p2. හරි. එතකොට මේ පටන් ගද්දී අපි ගත්ත සමීකරණ මේවා a කියලා ගන්න. මේ සමීකරණේ b සමීකරණය කියලා ගන්න. මේක b. එතකොට a සමීකරණය b සමීකරණය සමානයි. දෙකෙන් තිබුණු පීඩනාන්තරය. ඒක පොදුයි. එහෙනම් මේකේ පොදු සාධක කැපිලා ගිහලා අවසාන මෙතන ඉතුරුයි v. මෙතන ඉතුරුයි 17ක් v dash. එහෙනම් v dash කියන්නේ v බෙදීම 17. v බෙදීම 17. හරි. දැන් මුගක් අවස්ථාවල දරුවෝ තර්ක කරන අසර මේකට උත්තරේ එන්නත් උනේ v මනේ. දැන් මෙතන පරිමාණ ගන්න ශීඝ්‍රතාවය ඊට පස්සේ මෙතන මේ නලයක් හයි කෙරුවයි කියලා පරිමාණ ගන්න ශීඝ්‍රතාවය වෙනස් වෙන්න බෑනේ. ඒ වගේ උත්තරවල ඔයගොල්ලෝ ඉන්නවා. ඒ තර්කයේ වැරදි ඒකට හේතුව දැන් මේ පීඩනාන්තරයෙන් ගම මෙතනත් පවත්වාගෙන ඉන්නේ. මේ පීඩනාන්තරය. හැබැයි මේ පද්ධතිය දිග වැඩි කරලා දෙනවා. පද්ධතිය දිග වැඩි. එහෙනම් ඔයගොල්ලෝ හිතන්න ඕන පීඩනාන්තරයේ නියතව දීදී පද්ධතිය දිග වැඩි කරොත් පරිමාණ ගන්න ශීඝ්‍රතාවය අඩු වෙනවා. පරිමාණ ගන්න ශීඝ්‍රතාවය අඩු. අනිත් එක තමයි මෙතනට සාපේක්ෂව මෙතන නලේ අරය අඩුයි. අරය අඩු වීම නිසා පරිමාණ ගන්න ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒ නිසායි අලුත් v' කියලා ගයක් ගත්තේ. එතකොට ඔයගොල්ලෝ කියන සර් ඉතින් අඛණ්ඩත්වයේ සමීකරණය. ඔව් අඛණ්ඩත්ව සමීකරණය කියන්නේ එක් අවස්ථාවක එක තැනකින් පරිමාණ ගන්න ශීඝ්‍රතාවය තවත් තැනකින් පරිමාණ ගන්න ශීඝ්‍රතාවයට සමානයි. ඔව් ඒක හරි. ඒක මෙතන බලන්න. මෙතන පරිමාණ ගන්න ශීඝ්‍රතාවය මෙතනින් පරිමාණ ගන්න ශීඝ්‍රතාවයට සමානයි. හැබැයි මේක වෙනම අවස්ථාවක්. මේක වෙනම අවස්ථාවක්. එතකොට මේකට අඛණ්ඩත්වයේ සමීකරණය වල දාන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවේ ගලන පරිමාව මෙතන ගලන්න බෑ. මේ අවස්ථාවේ පරිමාව ගලන්න බෑ. හරි. ඉතින් එහෙනම් මේක උගල නැවතතාවක් හදලා බලන්න හොඳ ගාණක් හොඳ MCQ එකක්. මේකට උත්තරේ එන්නේ v බෙදීම 17. හරි. අපි 22 වෙනි ගාණ බලමු. මේක කියනවා ඉහත ගැටලුවේ නල දෙක සමාන්තරව සම්බන්ධ කර නල දෙකම හරහා p පීඩන අන්තරය පවත්වාගත් විට නල දෙක තුලින් ද්‍රව්‍ය ගලා යන සමග පරිමාණ ශීඝ්‍රතාවය. හරි. දැන් ආරම්භයේදී නලය මෙහෙම තිබුණා. මේකෙන් පරිමාණ ගන්න ශීඝ්‍රතාවය v කියලා ගත්තේ පීඩනාන්තරය p මේක p1 මේක p2 කියලා ගමු. එතකොට v සමානයි y බෙදීම 8යි r වල 4 p1 ඍණ p2 බෙදීම l මෙතන ඊට. හරි. එහෙනම් ඔන්න පළවෙනි අවස්ථාවයි. ඊට පස්සේ මේ නල දෙක මේ නලයේ තියෙදි තවත් අර අර්ධයක් වෙච්ච නලයක් සමාන්තරගතව සම්බන්ධ කරනවා. හරි. සමාන්තරගතව සම්බන්ධ කරපුවාම එයාගේ පරිමාණ ගන්න ශීඝ්‍රතාවය ඉතින් අපිට ඒ ගන්න පුළුවන් v dash කියලා. එතන මෙතන π බෙදීම 8යි. අර r බෙදීම 2 හතරේ බලය ඊට p1 ඍණ p2 බෙදීම l. හරි. ඔය දෙයයි තියෙන්නේ. දැන් අපිට පුළුවන් මුළු පරිමාණ ගන්න ශීඝ්‍රතාවය හරි. ඒතකොට ඒක මම v double dash කියලා ගන්නම්. එතකොට සමාන්තරගතව හයි කරපුවාම මේ නලයයි මේ නලයයි මේ දෙක සමාන්තරගත. ඒත් මේකෙන් පරිමාණ ගන්න ශීඝ්‍රතාවයයි අලුත් නලයෙන් පරිමාණ ගන්න ශීඝ්‍රතාවය. මේ දෙකේම එකතුව තමයි මුළු පරිමාණ ගන්න ශීඝ්‍රතාවය. හරි. එතකොට අපිට පේනවා මේ v dash කියන්නේ මෙතන එහෙම 1ට 16ක් මේ ටික එහෙම වෙනවා ඉතුරු ටික. π බෙදීම 8යි r වල 4 දුෂ්ටාවිතාවේ p1 ඍණ p2 බෙදීම l. හරි. ඒක මෙතනට වැටෙනවා v බෙදීම 16. එහෙනම් v dash කියන්නේ v බෙදීම 16යි. එහෙනම් මෙතන ලියන්න පුළුවන් v මෙතන v බෙදීම 16. එතකොට මේක එකතු කරපුවම අපිට එනවා v double dash කියන්නේ 17ක් v බෙදීම 16. හරි. එහෙනම් මේක උත්තරේ 17ක් v බෙදීම 16. එහෙනම් මේක උත්තරේ හොඳයි. පස්වෙනි එක. හරි. පිළිතුර 5. හරි. අපි දැන් පොයිසන් සමීකරණයේ ආධාරයෙන් ද්‍රවයක දුෂ්කරතාවය සෙවීම කියන පරීක්ෂණයක් තියෙනවා. මේක ඒක අපි පොඩ්ඩක් විස්තර කරලා දෙමු. එතකොට මේ වැඩේට කේශී නලයක් ඕන වෙනවා. කේශී නලයක් තුලින් ද්‍රවය ගලා යන සලස්වලා ඊට පස්සේ ඒ සමීකරණයේ ඇසුරෙන් අපිට පුළුවන් ප්‍රස්ථාරයක් ගොඩනගා ගන්න. ඉතින් මේ ප්‍රස්ථාරයක් ඇසුරෙන් තමයි ද්‍රව්‍ය දුෂ්කරතාවය හොයන්න දෙන්නේ. කොහොමද මේ පරීක්ෂණය කරන්න කියලා බලමු. හරි. මේකෙදි අපි නලය කේශී නලයක් තිරස් වෙන්න හයි කර ගන්න ඕන.
කේශී නාලයක් තිරස් වෙන්න හයි කරගත්තා. ඒකට ආධාරකයක් ඕන වෙනවා. ඊට පස්සේ මේක තුලින් නියත ශීඝ්‍රතාවයෙන් ද්‍රව්‍ය ගමන් කරවන්න අවශ්‍ය නිසා අපිට නියත මට්ටම් උපකරණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ රබර් නලයකින් මෙතන හයි කරලා තියාගෙන ඉන්නේ මේ. ඊට පස්සේ මෙතනට එනකම් මේ විදිහට අපි ද්‍රව්‍ය තියෙනවා මේ පිටාර නලය අතිරික්ත ද්‍රව්‍ය මෙතනින් එළියට යනවා. හරිද? මෙතනින් ද්‍රව්‍ය ඇතුල් කරනවා අතිරික්ත මෙතනින් එළියට යනවා. මේ නලය හරහා ද්‍රව්‍ය ගමන් කරනවා. හරි. ඉතින් මේ අචල නියත මට්ටම් උපකරණය තියාගන්නත් අපිට ආධාරකයක් ඕන වෙනවා. මෙහා පවත්වා ගන්නත් අචල ආධාරකයක් ඕන වෙනවා. ඊට පස්සේ මෙතනින් ද්‍රව්‍ය එළියට එනවා. එළියට එද්දී මේ ද්‍රව්‍ය මේක දිගේ පල්ලෙහාට මෙහෙම ගලන්න පුළුවන්. ද්‍රව්‍ය මෙතනින් එන ද්‍රව්‍ය මේ නලය දිගේ පල්ලෙහාට ආපසු ගලන්න පුළුවන්. සහ මෙතන මාවක පිළියෙල වෙලා පීඩනය වෙනස් වෙන්න පුළුවන්. මාවක පිළියෙල වීම නිසා පීඩනය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ කතන්දරේ මම පෘෂ්ඨික ආතතිය යටතේ කියලා දෙන්නම්. තාම ඔයගොල්ලෝ ඒක තේරෙන්නේ නැහැ මේ මාවක පිළියෙල කියන්නේ මොකක්ද කියලා. ඉතින් මාවක පිළියෙල වීම වළක්වා ගැනීමට ද්‍රව්‍ය නලය ඔස්සේ යටි ආපසු ගැලීම වළක්වා ගන්නත් අපි මෙතනට නූල් කෑල්ල මේක වටේට නූල් කෑල්ලක් කොතලා මේ නූල් කෑල්ල මෙතනින් පල්ලෙහාට වැටෙන්න සලස්වලා දෙනවා. මෙහෙම උඩින් වැටෙන්නත් සලසන අවස්ථා තියෙනවා. යටින් දැම්මත් කමක් නැහැ. ඒක මේ නූල් කෑල්ල දිගේ තෙත් වෙලා ද්‍රව්‍ය පල්ලෙහාට ගමන් කරන්න ගන්නවා. ඒක අපි උඩින්ම මේ විදිහට වැටෙන්න සලස්වමු ඔය විදිහට. හරි. ඊළඟට මෙතන අපි ද්‍රව්‍ය එකතු කරගන්න බීකරයක් තියලා තියෙනවා. ඊට පස්සේ විරාම ගටිකාවක් වුණා කාලය මෙන්න ගන්න. ඊට පස්සේ මේ නලයේ දිග සාමාන්‍ය සෙන්ටිමීටර් 20ක් විතර. නලයේ දිග සෙන්ටිමීටර් 20ක් විතර L. L සෙන්ටිමීටර් 20ක් විතර. ඊට පස්සේ මේ නලය හරියටම තිරස්ව දෙන්න ඕන. නලයේ තිරස්ව දෙන්න ඕන නිසා මේක ලෙවල් එක කියලා බලන්න අපිට ස්පිරිතු ලෙවල් එකක් අවශ්‍ය වෙනවා. මේක මට්ටම් දෙක කියලා හඳුනා ගන්න. තිරස්ව දිනවද කියලා හඳුනා ගන්න. ඊට පස්සේ නියත මට්ටම් උපකරණ මේ ජල පෘෂ්ඨයේ ඉඳන් මෙතන මේ කේශික නලය මෙතනට තියෙන උස h මැන ගන්න ඕන. h මැන ගන්න ඕන. ඉතින් මේක මීටර රූලක් ආධාරයෙන් මැන ගන්නත් පුළුවන්. චලනනික්ෂයක් ආධාරයෙන් මැන ගන්න පුළුවන් වුණොත් වඩා හොඳයි. හරි. ඊට පස්සේ අපිට මේ නලයේ අරේ මැන ගන්න ඕන. මේ නලයේ අරේ. ඉතින් මේ නලයේ පුරා ද්‍රව්‍ය ගමන් කරන හින්දා මධ්‍ය නලය තමයි අවශ්‍ය වෙන්නේ. ඒකෙන් මේ අරේ මැන ගන්න අපි රසදිය ක්‍රමය භාවිතා කරනවා. ඔයගොල්ලෝ මේක මිනු උපකරණ දීගෙන තියෙන රසදිය තුලේ රඳවලා ඒ රසදිය ඇසුරේ අපි අරය ගණනය කරගන්නවා. හරි. ඉතින් චලනනික්ෂයක් මගින් අභ්‍යන්තර විස්කම්භය වෙන ලයිටින් අරය හොයාගන්න පුළුවන්. හැබැයි මේ පරීක්ෂණයේදී ඒක ටිකක් සාර්ථක මදි. ඒකට හේතුව අපිට ඕනේ මේ හරස්කඩ. එහෙම නැත්නම් මේ කෙලවරක අරය නෙමෙයි. කෙලවරක විස්කම්භය නෙමෙයි. අපිට ඕනේ මේ මධ්‍ය මේ නලය පුරා තියෙන මධ්‍ය නරය. ඒක නිසා රසදිය ක්‍රමය තමයි මේ පරීක්ෂණයේදී වඩාත්ම යෝග්‍ය. හරි. ඒක ඔයගොල්ලෝ ඔළුවේ තියාගෙන ඉන්න ඕන. කාරණාවක් ඒක සටහනකුත් ඔයගොල්ලෝ දාගන්න. හරි. ඊට පස්සේ අපිට පුළුවන් දැන් මේකේ දැන් අවශ්‍ය උපකරණ බලමු. නියත මට්ටම් උපකරණයක් අවශ්‍යයි. සෙන්ටිමීටර් 20ක් පමණ දිග කේශික නලයක් අවශ්‍යයි. ආධාරක දෙකක් අවශ්‍යයි. මීටර රූලක් අවශ්‍යයි. විරාම ගටිකාවක් අවශ්‍යයි. බීකරයක් අවශ්‍යයි. නූල් කැබැල්ලක් අවශ්‍ය වෙනවා. ලෙවල් එකක්. එහෙම නැත්නම් ස්පිරිතු ලෙවල් එක අවශ්‍යයි. මේක මට්ටම් 10 සොයා බැලීමට. ඊට පස්සේ රසදියම් ප්‍රමාණය ඕන වෙනවා. මේකේ අභ්‍යන්තර අරේ මැන ගන්න. ඒතකොට රසදිය විතරක් නැති ඒකෙදි ස්කන්ධය කිරා ගන්න
අපිට තෙදන තුලාවක් ඕන වෙනවා. ඊට අමතරව ඔරලෝසු තැටියක් ඕන වෙනවා ඒ රසදී ටික දාගන්න. හරි. ඉතින් ඒ ටික බෙදගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් ඔයගොල්ලෝ චලන විශ්යක් ආධාරයෙන් අභ්‍යන්තර විශ්කම්භය ගන්නවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක උත්තරේ එච්චරම හොඳ උත්තරයක් නෙමෙයි. ඒකට ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන. ඒතර සීපල් H මැන ගන්නත් කැමති නම් චලන විශ්ය භාවිත කරන්න පුළුවන්. එහෙනම් අවශ්‍ය උපකරණයක් විදිහට චලන විශ්ය ගන්නත් පුළුවන්. එහෙනම් අවශ්‍ය උපකරණ ටික ඔයගොල්ලෝ දාගන්න. දැන් මම මේ කිව්වා. හරි. දැන් අපිට පුළුවන් මේකට අදාළව H නියතකයක තියාගන්න. ඒතර මේක අනවරතව ගමන් කරන අවස්ථාවක් තියෙනවා. අනවරතව යද්දී දන්නා කාලයක් තුළ පරිමාවක් යුක්ත කරගන්න. ඒක සූත්‍රයේ මේ විදිහට v බෙදීම t පරිමාගාල ශීඝ්‍රතාවය y බෙදීම 8යි හරවල 4 එන දුෂ්කරතාවය එතන පීඩන අන්තරය බෙදීම දිග ඔය විදිහට ගත්තා. එතන මෙතන තියෙන වායුගොල පීඩනය p2 මෙතන නිදහස් තැනක් මෙතන වායුගොල පීඩනය ඊට පස්සේ මෙතන පීඩනය වායුගොල පීඩනය දාන HDG වායුගොල පීඩනය දාන HDG එහෙම නැත්නම් HOG කියලා ගන්න පුළුවන්. මේ P1 මේ P1 දැන් අපිට පුළුවන් මේකේ පීඩන වෙනස මෙතන මෙතනට පීඩන වෙනස අපිට එනවා HDG වායුගොල පීඩනය කැපිලා ගියා HDG එහෙනම් මේක ආදේශ කරන්න ඕන y බෙදීම 8යි r වල 4 HDG බෙදීම ඊට L ඔය විදිහට ගත්තා. හරි ඊට පස්සේ එතන v බෙදීම t වෙනම මේක අපි වෙනස් කරන්න යන්නේ h වෙනස් කර කර පරිමාගාල ශීඝ්‍රතාවය ගන්න යන්නේ. එතන මෙතනට එනවා y බෙදීම 8 r වල 4 dg යන දුෂ්කරතාවය L ඔය විදිහටයි දෙන්නේ. හරි. එතන මෙතන h වෙනම ගත්තා. හරි. දැන් මෙයා නිකන් y වගේ මෙයා නිකන් m වගේ මෙයා නිකන් x වගේ. ඒත් අපි කරන්න ඕනේ HP විවිධ අගයන් සඳහා පරිමාගාල ශීඝ්‍රතාවය අවස්ථා 6කට විතර ලබා ගන්න ඕන. ප්‍රස්ථාරයක් අඳිද්දී ඔයගොල්ලෝ මුලින් ලියා ගන්න අවස්ථා 6කට විතර පාඨාංක ගන්න ඕන. ඊට පස්සේ ප්‍රස්ථාරය අනුක්‍රමණය. ඔයගොල්ලෝ ප්‍රස්ථාරය ගත්තා ඇයි? මෙතන h මෙතන පරිමාගාල ශීඝ්‍රතාවය මේ විදිහට ප්‍රස්ථාරය අරන් ප්‍රස්ථාරය අනුක්‍රමණය අසුරින් අපිට පුළුවන් දුෂ්කරතාවය ගන්න. එතකොට tan alpha සමානයි y බෙදීම 8යි r වල 4 dg බෙදීම ඊට හරි. එහෙනම් මේකෙන් දුෂ්කරතා සංගුණකේ ඊට උත්තර කරගන්න තියෙනවා. හරි. ඉතින් මේකේ අපි දැනගන්න තව වැදගත් කාරණයක් තියෙනවා. මේ උස වැඩි කරොත් මේ h කියන එක වැඩි කරොත් උනට වඩා තරලයේ වේගයෙන් ගමන් කරන්න පුළුවන්. මේ තරලයේ වේගයෙන් ගමන් කරනවා කියන්නේ ආකූල තරලයක් බවට පත් වෙන්න පුළුවන්. ඒතර මේක අනාකූලව ගමන් කරන්නේ නැහැ. ආකූලව ප්‍රස්ථාර මෙහෙම වෙන්නේ මෙතන ඉහට ශීඝ්‍ර වැඩි වෙන පටන් ගන්නවා. එතකොට ඔන්න පරීක්ෂණය සාර්ථක වෙනවා. ඒකින්ද අපි මේ h කියගේ පුළුවන් තරම් කුඩා ගේක පවත්වා ගන්න ඕනේ. එතකොට හිමීට තරලයේ ගමන් කරන්නේ සෙමෙන්ට් තරලයේ ගමන් කරන්නේ එතකොට අනාකූලව ගමන් කරන්න පුළුවන්. අනාකූලව යන්න පුළුවන්. ඒක තමයි පරීක්ෂණය නිවැරදි. හරි. ඉතින් මේ ඔයගොල්ලෝ පොඩි රූප සටහනක් හදලා මේ ටික ඔප්පු කරලා අරගෙන ප්‍රස්තාවිකව ගන්න පුළුවන්. ඉතින් මේවට අදාළවම ඉස්සරහදී පන්තියේ පැවැත්වෙන කාලෙක ඔයගොල්ලෝ සිද්ධාන්ත නිබන්ධනය ලැබෙන සලස්වන්න. ඉතින් පන්තියේ සහභාගී වෙන්නේ නැති දරුවෝ මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙනවා නම් ඒ දරුවන්ට පුළුවන් අන්තර්ජාලය තියෙනවා අධ්‍යාපන ආයතනය වගේ නිකුත් කරපු පරීක්ෂණ ටික. ඉතින් ඒක අන්තර්ජාලයෙන් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ පුළුවන් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ සඳහා ලක්ෂ්මන් දිසානායකගේ පොත මෙලදී ගන්න. ඒකේ මේ විස්තර ඔක්කොම ටික තියෙනවා. එහෙමත් නැත්නම් ඔයගොල්ලෝ කොහොමද යම් උපකාරක පන්ති ගෘහ පාසල් තාම යන දරුවෝ නම් ඉන්නේ. ඔයගොල්ලන්ට ඒ ගුරු හරහා ඔබ නිබන්ධනය ඉල්ල ගන්න පුළුවන්. ඒ නිබන්ධන වල මම මේ උගන්වන කරුණු තියෙනවා.
ඊළඟ තවත් වැදගත් කරුණක් මෙතන මේ අපිට ජල බීකරයක් මගින් පරිමාව වෙන ගන්න පුළුවන්. හැබැයි ජල බීකරයක් ආධාරයෙන් පරිමාව මනිනවට වඩා මෙතන මිනුම් සරාවක් භාවිතා කරොත් වඩා නිවැරදිව පරිමාව වෙන ගන්න පුළුවන්. එතකොට මෙතන ජල බීකරයක් කියලා අපි මෙතන බීකරයක් කියලා ලියනවට වඩා හොඳයි මිනුම් සරාවක් කියලා ලියන්න. ඊළඟ කාරණේ මේ භාවිතා කරන කේශික නලය අපි ආරම්භයේදී පිරිසුදු කර ගන්න ඕන. එතකොට අපි මුලින්ම තරඟ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් පිරිසුදු කර ගන්න තරඟ භස්මයකින් පිරිසුදු කරනවා. ඊට හොදනවා. ඊට පස්සේ තරඟ අම්ලයකින් මේක හොදා ගන්න ඕන තරඟ අම්ලයකින්. එතකොට HCl තරඟ අපිට භාවිතා වෙන තරඟ අම්ලයකින් හොදලා ඊට පස්සේ ආශ්‍රිත ජලය හොදලා ගන්න ඕන. ඊට පස්සේ හොදලා ඉරලා ගන්න. ඉතින් ඒක අපි හැමතිස්සෙම මොකක් හරි විදුලි උපකරණයක් පාවිච්චි කරනවා නම් විදුලි උපකරණ මොකක් හරි ගන්නවා නම් ඒක පිරිසුදු කරන්න ඕන. ආරම්භයේදී මුලින්ම තරඟ භස්මයකින් ඊට පස්සේ තරඟ අම්ලයකින් ඊට පස්සේ ආශ්‍රිත ජලය නැත්නම් පිරිසුදු ජලය හොදා ගන්න ඕනේ. ඒකත් අපි මේකෙදි මතක තියාගන්න ඕනේ. මේ වැදගත් කරුණු ටික මම මෙතනදී සාකච්ඡා කරලා ඒක ඔයගොල්ලෝ සටහනක් දාගන්න. හරි අපි උෂ්ණත්වය සමග දුෂ්කරතාවයේ විචලනය පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන. අපි දන්න උෂ්ණත්වය වැඩි වෙද්දී දුෂ්කරතාවය අඩු වෙනවා. ඉතින් ඒකේ විචලනය යන්නේ මේ විදිහට. මේ පැත්තට උෂ්ණත්වය මේ පැත්තට දුෂ්කරතා සංගුණකේ ඒකේ විචලනය මේ විදිහට යන එකේ. පටන් ගන්නදී ශීඝ්‍රයෙන් අඩු වෙනවා. ඊට පස්සේ එන්න දුෂ්කරතාව අඩු වෙන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ආරම්භයේදී දුෂ්කරතාවය ශීඝ්‍රයෙන් අඩු වෙන්න ඕන. හරි. ඉතින් මේකත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න උෂ්ණත්වයේ සමග දුෂ්කරතාවයේ විචලනය. හරි. ඊළඟට ඔයගොල්ලෝ දැන් MCQ දුෂ්කරතාවට අදාළ ශරීර ප්‍රමාණයක් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට රචන ප්‍රශ්න ටිකත් ඔයගොල්ලෝ කරන්න ඕන. දැන් අපි යම් ආපන් නැත්නම් ප්‍රත්‍යස්ථාවට අදාළව කරන රචන ප්‍රශ්න ටික ඔයගොල්ලෝ කිව්වා. හරි. දැන් මම කියනවා ඔයගොල්ලෝ දුෂ්කරතාවට අදාළව කරගන්න රචන ප්‍රශ්න ටික දුෂ්කරතාවට අදාළව 2010 ප්‍රශ්න මුලින්ම කරන්න. ඊට පස්සේ 2001 2004 2008 2013 2016 මේ ප්‍රශ්න ටික මේ පිළිවෙලට කරන්න. ඊට පස්සේ රෝසස්ගේ විවරණයක් එක්ක බලන්න හරියට. ඊට පස්සේ අපහැදිලි කොටස් නැවත අහපෝ කරලා බලන්න. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ පුළුවන් දුෂ්කරතාවය කියන පාඩම සම්පූර්ණ තාවු කරගන්න. ඉතුරු වෙච්ච MCQ තියෙනවා නම් ඒකත් ඔයගොල්ලෝ පාස් පේපර් බලලා ඒකත් කරගන්න. 2019 දුෂ්කරතාවය ආශ්‍රිත ප්‍රශ්නයක් ඒවා රචන ප්‍රශ්නයක්. ඒක ධම්ම කරන්න යන්න එපා. ඒකට හේතුව මොකක් ඔයගොල්ලෝ දන්නේ නැති කරුණු තිබුණා. ඒ කියන්නේ ln 0.5 දැන් මෙයා කියන්නේ එහෙම ln කියන්නේ මොකක්ද කියලා බයෝකම්පියුටර් සමහරවිට දන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒ කොටස් වල ලකුණු වෙන් කරලා තිබ්බේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ කරනවට වඩා හොඳයි නොකර ඉන්න එක. ඉතින් ඒක ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. විකිරණ ශීලතාවයෙන් උගන්වලා ලැබුණාට පස්සේ මේවා ගැන ඉගෙනුණාට පස්සේ ඔයගොල්ලන්ට ඒක කරගන්න පුළුවන්. දැන් මේක කරන්න යන්න එපා. දැනට මේ ටික විතරක් කරලා තියන්න. හරි. අපි පුළුවන් ඉක්මනින් පෘෂ්ටිකාතතිය පාඩම අදාළ වීඩියෝ ටික ලැබෙන්න සලස්වන්න. ඔයගොල්ලෝ දැන් කරන්න ඕනේ ප්‍රත්‍යස්ථා ඉවර කරගන්න, දුෂ්කරතා ඉවර කරගන්න. ඒවට අදාළ රචන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. හරි.